වස්සාන ධර්ම දේශනා කෙලෙස් වලට බර වෙච්ච සමාජයක සම්පූර්ණයෙන්ම 100% හොඳ මිනිස්සු හෝ 100% නරක මිනිස්සු අපිට හම්බෙන්නේ නැහැ. එතකොට අපි හොඳයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ළඟ නරක ගති තියෙන්න පුළුවන්. අපි නරකයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ළඟ හොඳ ගති තියෙන්නත් පුළුවන්. එතකොට දැන් කල්යාණ මිත්‍රයෝ දුර්ලභයි කියලා අපි මේ කිසිම කෙනෙක් ආශ්‍රය නොකර හිටියොතින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. දැන් අපිට මේ සමාජයේ ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි අපිට හිතන්න පුළුවන් නම් මේ හැම පුද්ගලයෙක් තුලම කල්යාණ මිත්‍රයෙක් සහ පාප මිත්‍රයෙක් ගැබ් වෙලා ඉන්නවා කියලා. පාප මිත්‍රයාව ඇසුරු නොකර ඒ පුද්ගලයාගේ කල්යාණ මිත්‍ර ස්වභාවය Tamanට ඇසුරු කරන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට මුළු සමාජයේම කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙයි. දැන් තමන් පිළිබඳව කල්පනා කළොත් සමහරුන්ට තමන් කල්යාණ මිත්‍රයෙක්. තව පිරිසකට තමන් පාප මිත්‍රයෙක්. එතකොට තමන්ව කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙලා තියෙන්නේ තමන්ගේ හොඳ දේ ග්‍රහණය කරන මිනිස්සුන්ට. තමන්ගේ ඇතුලේ තියෙන නරක දේ ග්‍රහණය කරනවා නම් යම්කිසි පුද්ගලයෙක් අන්න ඒ පුද්ගලයාට තමන් පාප මිත්‍රයෙක් බවට පත් වෙනවා. එතකොට තමනුත් මේ සමාජයේ යම්කිසි පුද්ගලයෙක් ආශ්‍රය කරනකොට ඒ පුද්ගලයාගේ හොඳ ලක්ෂණ ටික තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් නම් ඒ කෙනා සතුව තියෙන ಗುಣධර්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා කල්යාණ මිත්‍රයෙක් බවට පත් කරගන්න පුළුවන්. හැබැයි යම්කිසි කෙනෙක්ගේ නරක කොටස තමන් ග්‍රහණය කරනවා නම් වැරදි කොටස තමන් ග්‍රහණය කරනවා නම් අන්නේ පුද්ගලයා පාප මිත්‍රයෙක් බවට පත් වෙනවා. එතකොට මම මේ කියන්නේ පුද්ගල වශයෙන් ගහලා පන්නන්න බෑ. එහෙම අවශ්‍ය නැහැ. ඒ පුද්ගලයා තුල තිබෙන කල්යාණ ගුණ සහ පාප ගුණ අගුණ ඒ දුර්වලතා හරියට තේරුම් ගන්න ඕන. එතකොට මේ කල්යාණ ගුණයන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අර පාප ලක්ෂණ අකුසලයට බර ලක්ෂණ තමන්ගේ ජීවිතයට කිට්ටු කරගන්න එපා. ඒ නිසා කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න අපට සැනසෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කිරීම. දැන් අද මේ ධර්මානුශාසනා වුණත් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ ඒ කල්යාණ මිත්‍ර අදහසක් නිසා. දැන් කල්යාණ මිත්‍ර වැඩසටහන් තියෙනවා. ඒ වගේම පාප මිත්‍ර වැඩසටහනුත් තියෙනවා. දැන් ධර්මදේශනාවක් විහිදෙනවා කියලා කියන්නේ කල්යාණ මිත්‍ර කටයුත්තක්. හිතේ තියෙන රාගය, ద్వේෂය, මදය, මෝහය පාලනය කරන්න සිදු කරන උදව්වක්. එතකොට මේ කාල සීමාව තුළ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන වෙලාවේදී Tamanට මේ ශ්‍රවණය කරන්න ලැබෙන ධර්ම දේශනාව කල්යාණ මිත්‍ර දේශනාවක් බවට පත් වෙනවා. තවත් වැඩසටහනක අපි හිතමු රාගය වැඩි වෙන්න, ద్వේෂය වැඩි වෙන්න, මදය, මෝහය වැඩි වෙන්න හේතු වෙන වැඩසටහනක් කියලා. අන්නේ වැඩසටහන පාප මිත්‍රයෙක් බවට පත් වෙනවා. එතකොට පාප මිත්‍ර වැඩසටහන් නවත්තලා කල්යාණ මිත්‍ර වැඩසටහන් සඳහා යොමු වීම අත්‍යවශ්‍යයි. අන්න එහෙම වුණොතින් Tamanට සැනසීම උදා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කළේ රත්නපුර කහවත්ත පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු BR ශ්‍රියානි මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ කහවත්ත දිඹුල්වල පදිංචි මැයි මාස 3 වන දින 24 වන උපන්දිනය සමරන ප්‍රසන්න ලියනගේ ආදරණීය පුතුට උපන්දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය සහ ආශිර්වාද පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දස ඉමේ භික්ඛවේ ධම්මා සාරාණීයා පිය කරනා ගරු කරනා සංඝාය අවිවාදාය සාමග්ගියා ඒකී භාවාය සංවත්තන්ති තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ රත්නපුර කහවත්තේ පදිංචි දැනට කුවේට් රටේ සේවයෙහි යෙදී සිටින BR ශ්‍රයානි මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා කහවත්ත දිමුල්වල පදිංචි මැයි මාසේ 3 වන දිනට 24 වන ජන්මදිනයේ සමරන ප්‍රසන්න ලියනගේ ආදරණීය පුතාට උපන්දිනය නිමිති කරගෙන ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න. ප්‍රසන්න ලියනගේ පුතුණුවන්ගේ ඉදිරි අනාගත ගමන හැම අතින්ම වාග්ය සම්පන්න වේවා. එළඹිලා තිබෙන එළඹෙන්නට ඇති යම්කිසි අපල උපද්‍රව තිවෙනවා නම් ඒ වදුරු වෙලා සිත ශාන්ති යහපතම උදා වේවා කියන පැතුමෙනුයි මේ උතුම් පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වන භණ්ඩන කියන සූත්‍ර දේශනාව. භණ්ඩන කියන වචනේ තේරුම තමයි කලහ කිරීම, වාද කිරීම. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට භික්ෂූන් වහන්සේලා උදෙසා සිදු කරපු වටිනා සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට එක්තරා දවසක භික්ෂූන් වහන්සේලා දන් වළඳලා අවසන් වෙලා එකට ඒකරාශී වෙලා ඔවුනොවුන් වාද කරන්නට පටන් ගත්තා. වචන නැමැති ආයුධ වලින් එකිනෙකාට පහර දෙන්න පටන් ගත්තා. මෙන්න මෙහිම වාදයක් යන වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කළා. වැඩම කරලා බුදුහාමුදුරුවෝ මේ භික්ෂූන් වහන්සේලාගෙන් විමසනවා මේ වෙලාවේ කුමක්ද සිදු කරන්නේ? ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරුවන්ට උත්තර දෙනවා, බුදුහාමුදුරුවනේ අපි මේ ස්ථානයේ එකට එකතු වෙලා ඔවුනොවුන් වාද කරමින් වාසය කරනවා. වෙච්ච සිද්ධිය ඒ විදියටම බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා භික්ෂූන් වහන්සේලා. මොකද හේතුව බොරු කියන්න බෑ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ වාදය නොකළ යුතු බවත්, වාද නොකොට සමගියෙන් සමාදානයෙන් අන් අයට ප්‍රිය කරමින් ගරු කරමින් වාසය කිරීම සඳහා ගොඩනගා ගත යුතු කරුණු 10ක් පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. මේ කාරණා 10 එක පැත්තකින් භික්ෂූන් වහන්සේලාට සමගිය වර්ධනය කරගන්නත්, ඒ වගේම ගිහි සමාජයට කලහ පාලනය කිරීමට, වාද කරන ඒවා පාලනය කරන්න, වාදයේ සංවාදයක් බවට පත් කරන්න හේතු වන කාරණා වන බව අපිට පැහැදිලි. වාදය කියන්නේ එකක්, සංවාදය කියන්නේ තව එකක්.
සංවාදයේ ඇතුලේ වෛරයක්, තරහවක්, ක්‍රෝධයක් පැන නගින්න බෑ. ප්‍රචණ්ඩත්වයක් පැන නගින්න බෑ. හැබැයි වාදය කියලා කිව්වහම එතන තව කෙනෙක් පීඩණයට පත් කිරීමේ අදහස අන්තර්ගතව තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා කරුණු 10ක් මේ 10 ගැන අවධානය යොමු කරන්න කියලා. දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාදයන් දුරු කරන්න, සමගිය ඇති වෙන්න අපි හැමෝම අවධානය යොමු කරන්න ඕන කාරණා කිහිපයකට. මෙන්න මේ කාරණා ගැන නොහිතනකොට වාදයන් මතුවෙනවා, ගැටුම් මතුවෙනවා, කලහ මතුවෙනවා, රණ්ඩු වැඩි වෙනවා. ඒ නිසා අපි හැමෝම මෙන්න මේ කාරණාවලට තැන දෙන්න ඕන, කල්පනා කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන. මේ ධර්මානුශාසනා ශ්‍රවණය කළාට මදි. ඒ ශ්‍රවණය කරන ධර්මය මෙනෙහි කරන්නත්, ඒ මෙනෙහි කරන ධර්මයට අනුව හැසිරෙන්නත් උනන්දු වෙන්න ඕනේ. හැසිරීම කියන එක කළොත් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුතමය ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය කියලා ඥාන තුනක් ගැන. සුතමය ඥානය කියලා කියන්නේ ධර්මය ඇසීමෙන් ඇතිවන දැනුමේ වර්ධනය. චින්තාමය ඥානය කියලා කියන්නේ ඒ දැනුම මෙනෙහි කිරීම, හිත තුළ රඳවා ගැනීම, ධාරණය කර ගැනීම. භාවනාමය ඥානය කියලා කියන්නේ ඒ ධාරණය කරගත් ධහම භාවිතාවට ගැනීමෙන් ලැබෙන ඥානය. එතකොට ධර්මදේශනා ශ්‍රවණය කිරීමෙන්ම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ ශ්‍රවණය කරපු ධර්මය ධාරණය කරගන්න ඕන, ධාරණය කරගත් ධර්මයට අනුව හැසිරෙන්න ඕන. ඒක තමයි සුනාතහ, ධාරේතහ, චරාතහ කියලා බුදුහාමුදුරු පෙන්වුවේ. දැන් මොනතරම් කාල සීමාවක් අපේ රටට භික්ෂුන් වහන්සේලා ධර්මදේශනා පවත්වනවාද? දැන් භික්ෂුන් වහන්සේලාගෙන් රටට, ජාතියට, මානවයාට සිදුවිය යුතු කාර්ය ඊටාම හොඳින් මේ කාල සීමාව තුළ සිද්ධ වෙනවා. සමහර භික්ෂුන් වහන්සේලාට චෝදනා කරනවා හාමුදුරුවරුන්ගේ කාර්ය කරන්නේ නැහැ කියලා. කිසිම කෙනෙකුට එහෙම චෝදනා කරන්න බෑ. මොකද හේතුව මේ වෙනකොට පැය 24ෙම සමාජයට අවශ්‍ය කරන ධර්මදේශනා භික්ෂුන් වහන්සේලා විසින් සිදු කරනවා. එතකොට ධර්මදේශනා පවත්වන භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණය සීමිත වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා සමස්ත භික්ෂුන් වහන්සේලාගේ කාර්යය ඒ ඔස්සේ සිද්ධ කරනවා. කාටවත් කියන්න බෑ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලාගේ කාර්යය සිද්ධ කරන්නේ නැහැ කියලා. අපි හිතමු ධර්මයේම විහිදෙන මාධ්‍ය ආයතන 5ක් තිබුණොත් පැය 24ෙම එක පැයට බණ 5 ගානේ විහිදෙනවනේ මේ රටේ. එතකොට ධර්මය දායාද කිරීම, ධර්මය ඔබ හමුවේ තැබීම භික්ෂුන් වහන්සේලා ඊටාම හොඳින් සම්පූර්ණත්වයට පත් කරනවා. එතකොට ධර්මදේශනා කොච්චර පැවැත්වුවත්, ධර්මදේශනා කොච්චර ශ්‍රවණය කළත් ප්‍රතිඵල පේන්නේ නැත්තේ භික්ෂුන් වහන්සේලාගේ වරදක් නිසා නෙවෙයි. මේ ධර්මයේ දේශනා කිරීමේ අඩුවක් නිසා නෙවෙයි. එතන තියෙන ලොකුම ගැටලුව තමයි ධර්මයේ ශ්‍රවණය කළාට ඒ ධර්මයේ ධාරණය කර ගැනීම සහ ඒ ධර්මයට අනුව හැසිරීම කියන එක බොහොම දුර්වලයි. ඒ හැසිරීම කියන එක දුර්වල වෙන තරමට ප්‍රතිඵල නැතුව යනවා. ඒ නිසා මේ ධර්මය අහන්න ඕන, අහන ධර්මයේ ධාරණය කරගන්න ඕන, ධාරණය කරගත්ත ධර්මයට අනුව හැසිරෙන්න ඕන. දැන් මේ සඳහන් වෙන කාරණා අහලා දැනගත්තට මදි, දැනගත්ත දේ ක්‍රියාත්මක කරන්න ඕන. අන්න ඒ සඳහා තමයි අපි හැමෝම මහන්සි ගන්න ඕන. එහෙම මහන්සි ගන්නේ නැත්නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ මේ සමාජයට කොච්චර ධර්ම දේශනා පැවැත්වුවත්. එතකොට අද මේ භණ්ඩන සූත්‍රයේදී බුදුහාමුදුරු පැහැදිලි කරනවා මේ ඇතිවන කලහ, ඒ වගේම වාද දුරු කර ගැනීම සඳහා, සමගිය මතු කර ගැනීම සඳහා, ඒකීය භාවයක් ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු හිතන්න ඕන කාරණා. පළවෙනි කාරණාව තමයි ඉද බික්කවේ බික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. භික්ෂූන් වහන්සේ නමක් හැටියට නම්
තමන් වහන්සේලාට රකින්න නියම කරලා තියෙන ඒ සීලය ආරක්ෂා කරන්නට ඕන. ප්‍රාතිමෝක්ෂ සංවර සීලේහි යෙදෙන්න ඕන. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. සුළු වරදෙහි පවා බය ඇති කරගෙන කාලය ගත කරන්න ඕන. එතකොට මේක භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි ගිහි සමාජයටත් අතිශයින් වැදගත්. මේ සමාජ පරිසරය වෙනසෙන්න එක හේතුවක් තමයි දුස්සීල වීම. එතකොට සිල්වන්ත වෙන්න ගිහි ඇත්තන් හැටියට පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන තැනට එන්න. අන්නේ පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා නම් ඒ වගේම අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සුළු වරදෙහි පවා බිය දකිමින් කාලය ගත කරනවා නම් අන්න ඒ පුද්ගලයාට සැනසීම ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ බඳු පිරිස වාසය කරන තැන්වල කලහ රණ්ඩු වාද ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සිල්වන්ත වෙන්න. තමන්ගේ කායික ක්‍රියාකාරකම පිළිබඳව වගකීමකින් වැඩ කරන්න. තමන්ගේ වචන හසුරුවනකොට ඒ වචන පිළිබඳව වගකීමකින් කටයුතු කරන්න. ඒ නිසා මේ සීලය කියන එක සංවරකම කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. ඒක පළවෙනි කාරණය. ඊළඟට දෙවෙනි කාරණාව තමයි බහුස්සුතෝ හෝති. බහුස්සුතෝ හෝති කියලා කියන්නේ බහුශ්‍රුත වෙන්න ඕන. බහුශ්‍රුත කියලා කියනකොට මොන දේ පිළිබඳව දැනගත්තත් ධර්මයේ පිළිබඳව දන්නේ නැත්නම් ඒ කෙනාගේ ලොකු අඩුවක් තියෙනවා. ඒ නිසා අපි විවිධ විෂයන් පිළිබඳව විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ඉගෙන ගන්නවා. ඒට අදාළ පොතපත පරිශීලනය කරනවා. ඒ පිළිබඳව දැනුම ගවේෂණය කරනවා, සොයාගෙන යනවා. ඒත් එක්කම ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන. මේ ධර්මය පරිශීලනය කරන්න ඕන, කියවන්න ඕන. අන්න එතකොට තමයි බහුශ්‍රතභාවය කියන එක ඇති වෙන්නේ. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ. මුලත් පිරිසිදු, මැදත් පිරිසිදු, අගත් පිරිසිදු. කාටවත් බොරුයි කියලා කරන්න බැරි, බොරුයි කියලා ප්‍රකාශ කරන්න බැරි දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරලා තියෙන්නේ. අන්නේ දේශනාව අපි ශ්‍රවණය කරලා බහුශ්‍රතභාවය ගොඩනගා ගන්න ඕන. අන්නේ බහුශ්‍රතභාවය තමයි අතිශයින් වැදගත් වෙන්නේ. මොන විෂයන් ගැන දැනගත්තත් ලෝකයේ යථා ස්වභාවය අන්තර්ගත වෙන්නේ බුද්ධ දේශනාව තුලයි. ඒ නිසා මේ බුද්ධ දේශනාව පරිශීලනය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. බහුශ්‍රත වෙන තරමට කලහ සංසිඳෙනවා. වාදයන් දුරු වෙලා යනවා. තමන්ටත් සැනසීම උදා වෙනවා, අන් අයටත් සැනසීම උදා වෙනවා. ඒ නිසා බහුශ්‍රත වෙන්න උනන්දු වෙන්න ඕන. හොඳට ධර්මයේ පරිශීලනය කරන්නට ඕනේ. එතකොට පළවෙනි කාරණාව තමයි සිල්වන්ත වෙන්න. දෙවෙනි කාරණාව තමයි බහුශ්‍රතේක් වෙන්න. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි කල්යාණ මිත්තෝ හෝති, කල්යාණ සහායෝ, කල්යාණ සම්පවංකෝ. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට යන්න, කල්යාණ මිත්‍රයන් වෙතට නැමුණු බවක් ඇති කරගන්න. තමන් ආශ්‍රයයට ගන්නේ පාප මිත්‍රයෝ නම්, වැරදි මගට තමන්ව ඇදගෙන යන උදවිය නම්, ඒ තුලින් තමන්ට සැනසීමක් උදා කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ආශ්‍රය කරන්න ඕන කල්යාණ මිත්‍රයෝ. දැන් මේ කල්යාණ මිත්‍රයෝ පිළිබඳව කල්පනා කරනකොට එතනත් අපි හිතන්න ඕන කාරණාවක් තියෙනවා. මේ සමාජයේ පිළිබඳව කල්පනා කරනකොට අපි මේ ඉන්නේ පෘථග්ජන සමාජයක. පෘථග්ජන සමාජයක් කියලා කියන්නේ කෙලෙස් වලට බර වුණු සමාජයක. එතකොට මේ කෙලෙස් වලට බර වෙච්ච සමාජයක සම්පූර්ණයෙන්ම 100% හොඳ මිනිස්සු හෝ 100% නරක මිනිස්සු අපිට හම්බෙන්නේ නැහැ. එතකොට අපි හොඳයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ළඟ නරක ගති තියෙන්න පුළුවන්. අපි නරකයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ළඟ හොඳ ගති තියෙන්නත් පුළුවන්. එතකොට දැන් කල්යාණ මිත්‍රයෝ දුර්ලභයි කියලා අපි මේ කිසිම කෙනෙක් ආශ්‍රය නොකර හිටියොතින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. දැන් අපිට මේ සමාජය ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි අපිට හිතන්න පුළුවන් නම් මේ හැම පුද්ගලයෙක් තුලම කල්යාණ මිත්‍රයෙක් සහ පාප මිත්‍රයෙක් ගැබ් වෙලා ඉන්නවා කියලා
පාප මිත්‍රයාව ඇසුරු නොකර ඒ පුද්ගලයාගේ කල්යාණ මිත්‍ර ස්වභාවය Tamanට ඇසුරු කරන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට මුළු සමාජයේම කල්යාණ මිත්‍රයෝ බවට පත්වේ. දැන් තමන් පිළිබඳව කල්පනා කළොත් සමහරුන්ට තමන් කල්යාණ මිත්‍රයෙක්. තව පිරිසකට තමන් පාප මිත්‍රයෙක්. එතකොට තමන්ව කල්යාණ මිත්‍රයෙක් බවට පත්වෙලා තියෙන්නේ තමන්ගේ හොඳ දේ ග්‍රහණය කරන මිනිස්සුන්ට. තමන්ගේ ඇතුලේ තියෙන නරක දේ ග්‍රහණය කරනවා නම් යම්කිසි පුද්ගලයෙක් අන්න ඒ පුද්ගලයාට තමන් පාප මිත්‍රයෙක් බවට පත් වෙනවා. එතකොට තමනුත් මේ සමාජයේ යම්කිසි පුද්ගලයෙක් ආශ්‍රය කරනකොට ඒ පුද්ගලයාගේ හොඳ ලක්ෂණ ටික තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් නම් ඒ කෙනා සතුව තියෙන ಗುಣධර්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා කල්යාණ මිත්‍රයෙක් බවට පත් කරගන්න පුළුවන්. හැබැයි යම්කිසි කෙනෙක්ගේ නරක කොටස තමන් ග්‍රහණය කරනවා නම් වැරදි කොටස තමන් ග්‍රහණය කරනවා නම් අන්නේ පුද්ගලයා පාප මිත්‍රයෙක් බවට පත් වෙනවා. එතකොට මම මේ කියන්නේ පුද්ගල වශයෙන් ගහලා පන්නන්න බෑ. එහෙම අවශ්‍ය නැහැ. ඒ පුද්ගලයා තුල තිබෙන කල්යාණ ගුණ සහ පාප ගුණ අගුණ ඒ දුර්වලතා හරියට තේරුම් ගන්න ඕන. එතකොට මේ කල්යාණ ගුණයන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අර පාප ලක්ෂණ අකුසලයට බර ලක්ෂණ තමන්ගේ ජීවිතයට කිට්ටු කරගන්න එපා. ඒ නිසා කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න අපට සැනසෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කිරීම. දැන් අද මේ ධර්මානුශාසනා වුණත් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ ඒ කල්යාණ මිත්‍ර අදහසක් නිසා. දැන් කල්යාණ මිත්‍ර වැඩසටහන් තියෙනවා. ඒ වගේම පාප මිත්‍ර වැඩසටහනුත් තියෙනවා. දැන් ධර්ම දේශනාවක් විහිදෙනවා කියලා කියන්නේ කල්යාණ මිත්‍ර කටයුත්තක්. හිතේ තියෙන රාගය, ద్వේෂය, මදය, මෝහය පාලනය කරන්න සිදු කරන උදව්වක්. එතකොට මේ කාල සීමාව තුළ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන වෙලාවේදී තමන්ට මේ ශ්‍රවණය කරන්න ලැබෙන ධර්ම දේශනාව කල්යාණ මිත්‍ර දේශනාවක් බවට පත් වෙනවා. තවත් වැඩසටහනක අපි හිතමු රාගය වැඩි වෙන්න, ద్వේෂය වැඩි වෙන්න, මදය, මෝහය වැඩි වෙන්න හේතු වෙන වැඩසටහනක් කියලා. අන්නේ වැඩසටහන පාප මිත්‍රයෙක් බවට පත් වෙනවා. එතකොට පාප මිත්‍ර වැඩසටහන් නවත්තලා කල්යාණ මිත්‍ර වැඩසටහන් සඳහා යොමු වීම අත්‍යවශ්‍යයි. අන්න එහෙම වුණොතින් Tamanට සැනසීම උදා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕන. ඊළඟට හතරවෙනි කාරණාව තමයි සුවචෝ හෝති. සුවච කියලා කියන්නේ කීකරු වීම. කීකරු ගති ලක්ෂණ තියෙන්න ඕන. තමන් හැම වෙලාවෙම මට ආපු අදහසම තමයි ਸਰව සම්පූර්ණ ਸਰව සාධාරණ අදහස, අන් අයගේ අදහස් දුර්වලයි, අන් අයගේ අදහස් වැරදි කියන තැන හිටගන්නේ නැතුව කීකරුකම එවැගේම අන් අයගේ ගුණ පිළිබඳව කල්පනා කරලා ඒ කීකරු භාවය ඇති කරගන්නට ඕන. සුවච කියලා කියන්නේ ඒකයි, කීකරු වීම. එතකොට අපි කාටද කීකරු වෙන්නේ? එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට කීකරු වෙන්න ඕන. ඒ කීකරු වීම තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පවතින කාරණා. ඒ වගේම වැඩිහිටියන්ගේ අවවාදවලට කීකරු වීම අවශ්‍යයි. එතකොට මෙතන වැඩිහිටියෝ කියලා කියනකොට ඒකත් අපි තේරුම් ගන්න ඕන. වැඩිහිටි කියලා කියන්නේ වයසින්ම වැඩිහිටි නෙවෙයි. ඒකත් කීකරු වෙන්න එක හේතුවක් තමයි. හැබැයි වයසින් වැඩිහිටි කියන හැමෝම දෙන උපදෙස් හොඳයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. වැඩිහිටි අවවාද පිළිපැදිය යුතුයි කියලා යම්කිසි වයසින් වැඩි කෙනෙක් Tamanට නරක උපදේශක් දෙනවා නම් ඒක කළ යුතුයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ වැඩිහිටියෝ කීප දෙනෙක් ගැන පෙන්නනවානේ. ගුණ වෘද්ධ, වයෝ වෘද්ධ, තපෝ වෘද්ධ යන ආදි වශයෙන්. එතකොට අපේ සමාජයේ අපට වැඩිහිටියෝ බොහෝමයක් ඉන්නවා. හැබැයි එක පැත්තකින් වයසට වඩා වැඩිහිටි එකක්. එතකොට තවත් පැත්තකින් ගුණය පිළිබඳව කල්පනා කරනකොට Tamanට වඩා ගුණයෙන් වැඩිහිටි. හැබැයි ඒක නා වයසින් බාල වෙන්න පුළුවන්. ගුණයෙන් වැඩිහිටි කෙනාට කීකරු වෙන්න ඕන. ඊළඟට අධ්‍යාපනය ලබන ශිෂ්‍යෝ හැටියට
අධ්‍යාපනයෙන් වැඩිහිටි අය තමන්ගේ පන්තියෙම ඉන්න පුළුවන්. ගුරුවරුන් ගන්නන දේ හොඳට තේරුම් ගන්න, හොඳට ඉගෙන ගන්න, සටහන් ටික හරියට පැහැදිලිව ලියා ගන්න, අධ්‍යාපනයට උනන්දුව තියෙන, වීරිය තියෙන අන්න ඒ වගේ යාළුවෙක් ගැන කල්පනා කළොත් තමන්ට වඩා ඒ යාළුව වැඩිහිටි තමයි. හැබැයි වයසින් සමාන වෙන්න පුළුවන්. හැබැයි උගත්කමින් ඉගෙන ගන්න තියෙන උනන්දුවෙන් ඒ කෙනා වැඩිහිටි. එතකොට ඒ වගේ කෙනෙකුට කීකරු වෙන්න ඕන. ඊළඟට සීලෙන් තමන්ට වඩා ඉහළට ගියපු නමුත් වයසින් බාල අය ඉන්න පුළුවන්. ඒ අයගේ උපදෙස් පිළිපදින්න ඕන. ඊළඟට ආර්ථික දියුණුව පිළිබඳව කල්පනා කරනකොටත් එහෙමයි. තමන්ට වඩා ආර්ථිකයෙන් වැඩිහිටි නම්, හොඳ ක්‍රමයකට හම්බ කරලා දියුණු වෙච්ච කෙනෙක් නම්, නමුත් තමන්ට වඩා වයසින් බාල වෙන්න පුළුවන්. තමන්ට වඩා ආර්ථිකයෙන් ශක්තිමත් වෙච්ච කෙනෙකුගේ උපදෙස් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන. තමන් ඒ වචනවලට කීකරු වෙන්න ඕන. ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් තමන්ට වඩා ඉහළට ගියපු කෙනෙක් සමහරකට වයසින් බාල වෙන්න පුළුවන්. ඒ කෙනාට කීකරු වෙන්න ඕන. මෙන්න මේ සුවච ගුණය කලහ සංසිඳවන්න හේතු වන කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. සමගිය ඇති වෙන්න හේතුවක් හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නා. එතකොට මේ වෙනකොට අපි කරුණු 4ක් පිළිබඳව සාකච්ඡා කළා. පළවෙනි කාරණය සිල්වන්ත වෙන්න, දෙවෙනි කාරණය බහුශ්‍රත වෙන්න, තුන්වෙනි කාරණය කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න, හතරවෙනි කාරණාව සුවච කීකරු පුද්ගලයෙක් බවට පත්වෙන්න. ඊළඟට පස්වෙනි කාරණාව තමයි අනලසෝ, කම්මැලි නොවීම. කම්මැලි ගති ලක්ෂණ Tamanට පිරිහෙන්න හේතුවක්. දැන් එක පැත්තකින් මේ කලහ වැඩි වෙන්න, රණ්ඩු වැඩි වෙන්න, ප්‍රශ්න වැඩි වෙන්න එක හේතුවක් තමයි වැඩ නැතිකම. එක්ක අධ්‍යාපනික වශයෙන්, එහෙම නැත්නම් ආර්ථිකමය වශයෙන්, එහෙම නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇති කර ගැනීම සඳහා වෑයම් කරන කෙනෙකුට රණ්ඩු වෙවි ඉන්න වෙලාවක් නැහැ. එතකොට අර වගේ කාරණා සඳහා උනන්දුවක් නැති අලස ජීවිත ගත කරන කෙනෙක් විවිධ ගැටුම් වලට නිතරම හසු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. වැඩ නැති තැන රණ්ඩු වැඩි කියලා කියනවනේ. වැඩ තියෙනවා නම් රණ්ඩු අඩුයි. මොකද හේතුව වැඩ කරන්න ගියාම මේ කලහ ඇති කර ගනිමින් වාද කර කර ඉන්න වෙලාවක් නැහැ. Tamanට අදාළ කාර්යයක් තියෙන ඒ කාර්ය තුල යෙදෙන්න ඕන. එතකොට බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාට දේශනා කළා අනලසෝ කම්මැලි නොවි වැඩ කරන්න. Tamanගේ බාල සහෝදරයෝ, පැවිදි සහෝදරයෝ, Taman හා සමාන පැවිදි සහෝදරයෝ, ඊළඟට Tamanට වඩා වැඩිහිටි භික්ෂුන් වහන්සේලා, උන්වහන්සේලාගේ කටයුතු Taman වහන්සේලාගෙන් විය යුතු කාර්ය අලස නොවි සම්පූර්ණත්වයට පත් කරනවා නම්, ඒ කටයුතු වල කම්මැලි නොවි යෙදෙනවා නම්, සංවිධානයේහි යෙදෙනවා නම්, අන්න ඒ කෙනා වාද කරන්න, කලහ කරන්න යන්නේ නැහැ. එතකොට කම්මැලි නොවෙන්න ඕන. කම්මැලිකම කියන්නේ වෙනසෙන්න හේතුවක්. ඒක බොහොම සුන්දරයි වගේ පෙනේ. සුන්දර වුණාට සුන්දර වගේ පෙනුම විතරයි, ඒකේ ප්‍රතිඵලය සැබවින්ම සුන්දර නැහැ. උත්සාහෝ රිපුවත් මිත්‍ර මාලස්‍ය මිත්‍ර වද්රිපු. උත්සාහය කියන්නේ සතුරෙක් වගේ මිතුරෙක්, කම්මැලිකම කියන්නේ මිතුරෙක් වගේ හතුරෙක්. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අලස නොවිය යුතුයි. ඊළඟට 6 වෙනි කාරණාව තමයි ධම්මකාමෝ හෝති. ධම්මකාමෝ හෝති කියලා කියන්නේ ධර්මයට කැමති වීම. ධර්මයට කැමති පුද්ගලයෙක් බවට පත් වෙන්න. ධර්මය සාකච්ඡා කරන්න, ධර්මය අහන්න කැමැත්තක් ඇති කරගත්ත කෙනෙක් වෙන්න. අන්න ඒ කෙනා දියුණුව කරා යනවා. කවදාකවත් රණ්ඩු කර කර පිරිහෙන්නේ නැහැ. කාලේන ධම්ම සවනං, කාලේන ධම්ම සාකච්ඡා, මංගල කාරණා හැටියට බුදුහාමුදුරු පැහැදිලි කළානේ. ඒ නිසා මේ ධම්මකාමෝ කියලා කියන්නේ ධර්මයට කැමති වීම. ඔය කාමය කියලා කියන්නේ කැමැත්ත කියන එක. දැන් කාමය කියන වචනය පිළිබඳව කල්පනා කරනකොට එක තැනක කාමය විනාශයට, සසරේ පැවැත්මට, ඊළඟට දුකටපත් වෙන්න හේතුවක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. කාම තණ්හා. එතකොට ඒ කැමැත්ත කියලා කියනකොට ඒ වචනේ නෙවෙයි උතන තියෙන ප්‍රශ්නය, ඒ කැමැත්ත ඇති කරගන්නේ කුමකටද කියන එක. එතකොට හොඳ දෙයට කැමැත්ත, හොඳ දෙයට ඇලීම, හොඳ දෙයට ආශාව තියෙන්න ඕන.
මේ කාමය, ඇලීම, ආසාව කියන වචනවල වැරද්දක් නැහැ. ඊළඟට ප්‍රශ්න කරන්න ඕන කුමකටද මං කැමති? කුමකටද මං ඇලිලා ඉන්නේ? කුමකටද මං ආස කරන්නේ? අන්න එතන තමයි වැදගත්කම තියෙන්නේ. දැන් ඡන්දය කියන වචනය ගත්තොත් එක තැනක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඡන්දිද්ධිපාද කියලා. ඒ කියන්නේ ධර්මාවබෝධය ලබන්න හේතු වන අංගයක් හැටියට පෙන්වුවා 이르දිපාද කතාවේදී ඡන්දය. ඒ වගේම සතර අගති පිළිබඳව කතා කරනකොටත් ඡන්දාගති, ඡන්දය නැමැති අගතිය කියලාත් පෙන්වනවා. පාප කර්ම කෙරෙන හේතු හැටියට. එතකොට ඡන්දය කියන්නේ කැමැත්ත, මනාපය. එතකොට මේ කැමැත්ත ධර්මාවබෝධය ලබන්නට නම් අන්න ඒ කැමැත්ත ඔස්සේ ඒ කෙනාට ගිහිල්ලා ධර්මාවබෝධය ලබන්න පුළුවන්. හැබැයි ඒ කැමැත්ත තියෙන්නේ කාමයන් පිටුපස ලුහුබඳින්න නම්, ඇස කන නාසය දිව ශරීර කියන ඉන්ද්‍රියන් පිනවන්න නම් ඒ කැමැත්තෙන්, ඒ ඡන්දයෙන් අගතියට යන මිනිස්සු, අන්තයට යන මිනිස්සු, අන්තවාදී වෙන මිනිස්සු මොකද වෙන්නේ? අන්තිමේදී මහා පාපකාරී වැඩ කරන පෞකාරයෝ බවට පත් වෙනවා. එතකොට මෙතනදී ධම්මකාමෝ, කාමය, කැමැත්ත, ආසාව තියෙන්න ඕන ධර්මයට. ඒ ධර්මයට කැමැත්ත තියෙන කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. එතකොට අපි යහපත් මාර්ගයට කැමැත්ත තියෙන්න ඕන, අයහපත් මාර්ගයට අකමැත්ත තියෙන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. අධර්මයට කැමැති වෙලා ධර්මයට අකමැති වුණොත්, අධර්මයට එකඟ වෙලා ධර්මයට එකඟ නොවුනොත් ඒ කෙනා විනාශයටපත් වෙනවා. ඒ නිසා ධම්මකාමෝ කියලා කිව්වේ ධර්මයට කැමති වෙන්න. දැන් භික්ෂුන් වහන්සේ නමකට උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගෙන ඉදිරියට යන්න නම් මේ පැවිද්දට ආශාව කියන එක තියෙන්න ඕන. දැන් සමහර උදවිය කියන දෙයක් තමයි අහන්න ලැබිලා ඇති, මේ නිවනට උනත් ආශාවක් තියාගන්න එක හොඳ නෑ. ආශාව ඇලීම නැති කරන්නයි ඕන. හොඳට මතක තියාගන්න, නිවනට ඇලෙන්නේ නැති කෙනෙකුට නිවන දකින්නත් බෑ. නිවනට ආස කරන්න ඕන, නිවනට කාමයේ තියෙන්න ඕන, නිවනට ඡන්දය තියෙන්න ඕන. එතකොට නිවනට කැමැත්ත තියෙන කෙනෙක් තමයි නිර්වාණ අවබෝධයේ පිණිස කළ යුතු කාර්යෙහි යෙදෙන්නේ. ඒ නිසා ධම්මකාමෝ, ධර්මයට කැමති වෙන්න. ධර්මයට කැමති කෙනා නිතරම කතා කරන්න උත්සාහ කරන්නේ ධර්මයට අදාළ දේවල්. බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒ කාර්ය බොහොම වටිනවා කියලා. ධර්මයේ කතා කරන්න. මොකද හේතුව ඒ ධර්මයේ තුල අන්තර්ගත වෙන්නේ පටිසෝතගාමී පිළිවෙත. යා යුතු ගමන, නිර්වාණය සලසා ගැනීමේ මග, ඒ මග දැන ගැනීම, ඒ මග අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා ධර්මයට කැමති වීම, ධර්මයට යොමු වීම, කලහ සංසිඳෙන්න, වාද සංසිඳෙන්න, තමන්ටත් අනුන්ටත් සිදුවෙන්නට නියමිත අයහපත දුරු කරලා යහපත උදා කරගන්න හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා ධර්මයට කැමැති පුද්ගලයෙක් බවට පත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. ඊළඟට 7 වෙනි කාරණාව හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආරද්ධ විරියෝ විහෙරති. අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය. ඒ කියන්නේ අකුසල කර්ම, අකුසල ධර්ම ප්‍රහීන කිරීමටත්, කුසල ධර්ම වඩා වර්ධනය කර ගැනීමටත් වීරය ප්‍රගුණ කරන්න. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ වීරය පිළිබඳව. සම්මා වායාම, යහපත් වෑයම මොකක්ද? නූපන් අකුසල් නූපදවන්න, උපන් අකුසල් දුරු කරලා දාන්න, ඊළඟට නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් වඩා වර්ධනය කරගන්න. මෙන්න මේ සඳහා වෑයම් කරන්න, මේ සඳහා උනන්දු වෙන්න. ධර්මාවබෝධය ලබා ගැනීමේ දෙසට හැරුණු, යොමු වුණු, ඒ ධර්මාවබෝධය සලසා ගැනීම සඳහා වීරය ආරම්භ කළ පුද්ගලයෙක් බවට පත් වෙන්න. අන්න එතකොට කලහ සංසිඳිලා, වාද දුරු වෙලා, සමගිය ඇති වෙලා, තමන්ටත් තමන් ඇසුරු කරන අනෙකුත් අයටත් ධර්මාවබෝධය ලබා ගැනීමේ මාර්ගය ඔස්සේ ගමන් කරන්නට එය උපකාරී වෙනවා. ඊළඟට 8 වෙනි කාරණාව තමයි සන්තුට්ඨෝ හෝති. සන්තුට්ඨෝ හෝති කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීමේ ගුණය.
තමන්ට ලැබෙන්නේ කොයි විදියටද ඒ ලැබෙන දෙයින් සතුටු වෙන්න ඕන. භික්ෂුන් වහන්සේ නමකට නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසයෙන් තමන්ට කොයි විදියටද ලැබෙන්නේ ඒ ලැබෙන දේ කළමනාකරණය කරගන්න, ලැබෙන දේ පිළිබඳව සතුටින් ඒ දේ බාර ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැති වුණොත් බෑ, ඒක දුෂ්කර වෙන්න පුළුවන්. එනමුත් ලද දෙයින් සතුටු වීමේ ගුණය අත්‍යවශ්‍යයි. දැන් ලද දෙයින් සතුටු වෙන්න බැරි වුණාම මොකද වෙන්නේ? තව තව වැඩි වැඩියෙන් සොයා දුවන්න ගන්නවා. සොයා දුවන එක නෙවෙයි වැරද්ද. ඒ සොයා දුවලා අල්ලගන්න දේවල් වල අසීමිත ලෙස බැඳීම් ඇති කරගන්නවා. ඒ බැඳීම් ඇති කර ගැනීමෙන් වළකින්න කියන එකයි මෙතනදී කියන්නේ. එතකොට හම්බ කරන්න එපා කියන එක නෙවෙයි, දියුණු වෙන්න එපා කියන එක නෙවෙයි. ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ ධර්මානුකූලව උපයන්න ධනය. හැබැයි අධර්මයට බර වෙලා ධනෙ උපයන්න යොමු වෙන්න එපා. එහෙමනම් ධර්මානුකූලව ලැබුණු ටික ඇති කියන තැන හිට ගන්න. ඊළඟට මොනතරම් ධනය තමන් සතුව තිබුණත්, මොනතරම් බලයක් තමන් සතුව තිබුණත්, මොනතරම් ඉඩකඩම් යාන වාහන ආදී දේවල් තමන් සතුව තිබුණත්, ඒ හැම දෙයක් පිළිබඳවම තමන් මෙනෙහි කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒවායේ වැඩිපුර ඇලිලා වාසය කරන තරමටම තමන්ට සිදුවෙන්න තියෙන අයහපත වැඩි. ඒ නිසා මේ ලද දෙයින් සතුටු වීමේ ගුණය ප්‍රගුණ කරන්න එකට කියනවා සන්තුට්ඨෝ කියලා. අන්නේ ගුණය තමන් සතුව ඇති කරගන්න මහන්සි ගන්න ඕන. ඒ තුලින් තමන්ට කලහ සංසිඳවාගෙන වාද නැති කරගන්න පුළුවන්. දැන් අද වෙලා තියෙන්නේ බලන්න, වාදයක් ඇති වුණා නම්, රණ්ඩුවක් ඇති වුණා නම්, ඒ රණ්ඩුව ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි කවුරුත් සතුටු වීමක් නැහැ. ඒ සතුටු වීමක් නැති වෙන තැන මොකද වෙන්නේ? රණ්ඩු වැඩි වෙනවා. ඊළඟට 9 වෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා සතිමා හෝති. සතිමා හෝති කියලා කියන්නේ සිහිය මනාව පිහිටුවාගෙන වාසය කිරීම. යනකොට, එනකොට, කනකොට, මේ හැසිරීම සිද්ධ කරනකොට සිහියෙන් යුක්තව වාසය කරන්න. ඔය සිහිය නැති වෙනකොටත් රණ්ඩු ඇති වෙනවා, කලහ වැඩි වෙනවා, ප්‍රශ්න වැඩි වෙනවා, වාද ඇති වෙනවා. සිහියෙන් ඉන්න. සිහි කල්පනාව තියාගෙන ඉන්න එක අතිශයින් වැදගත්. සිහිය නැති වෙච්ච තැන ප්‍රශ්නයක්ම තමයි. ඒ නිසා හැම වෙලාවෙම සිහියෙන් ඉන්න. සතිමත් බව අත්‍යවශ්‍යයි. මම කොතනද ඉන්නේ? මම කොයි වගේ කෙනෙක්ද? මට මේ ලැබිලා තියෙන අවස්ථාව කොයි වගේද? මම කොයි පාරේද යන්න ඕන? මේ ගැන සිහියෙන් ඉන්න. සිහිය නැති වෙච්ච ගමන අසාර්ථක වෙනවා. ඊළඟට අවසාන කාරණාව පෙන්වන බුදුරජාණන් වහන්සේ 10 වෙනි කාරණය පඤ්ඤවා හෝති. ප්‍රඥාවන්ත වීම. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම තියෙන්න ඕන. ඒ වගේම ඒ දැනුම ප්‍රඥාවෙන් අවබෝධයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා මහන්සි ගන්න ඕන. යා යුතු ගමන කුමක්ද, නොයා යුතු ගමන කුමක්ද කියන එක පිළිබඳව තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාව ඉස්මතු කරගන්න ඕන. ඔන්න ඔය කාරණා 10 සම්පූර්ණ කරනවා නම් ඒ කෙනාට සුවසේ වාසය කරන්න පුළුවන්. දැන් මේ කාරණා 10ක් පෙන්වනවා. 10 වෙනි කාරණාව ප්‍රඥාව. ඒක අත්‍යවශ්‍යම කාරණාව. ඔය අන්තිමටම පෙන්නන ප්‍රඥාව බුදුහාමුදුරු පෙන්වුවේ කැලෑවේ සිංහයා වගේ. ප්‍රධානයි. මොකද ප්‍රඥාව නැති ගමන අසාර්ථකයි. දැන් ඔය සප්තාර්ය ධනය ගැන එහෙම අපි ඉගෙනගෙන තියෙනවානේ. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ප්පියං ධනං, සුත ධනං ච චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං කියලා. ඔය ධන 7න් ප්‍රඥාවට උඩින් කියපු සියලුම ධනයන් සැබවින්ම පටිසෝතගාමී වීම සඳහා ධනයක් බවට පත් වෙන්නේ ප්‍රඥාව සහිත වුණොත්. ප්‍රඥාව රහිතයි නම් ඒ ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් හිටිනවා. එතකොට ප්‍රඥාවෙන් තොරයි නම් ඒ සීලේ ප්‍රශ්නයක් එනවා. එතකොට ඒ කෙනා ඒගේ සීලය වෙන සීලයක්. මොකද ප්‍රඥාවන්ත නැහනේ. ඒ නිසා මේ ප්‍රඥාව කියන එක අත්‍යවශ්‍යයි. දැන් අද සමාජය තුළ ජීවත් වෙන මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙන්න හේතුවත් ප්‍රඥාවක් නැතිකම. දැන් බුදුදහම පිළිබඳව වුණත් අපි දකින්න ඕන ප්‍රඥාවෙන් මිසක් වෙන කෝණයකින් නෙවෙයි. මේ ප්‍රඥාව අත්‍යවශ්‍යයි. ප්‍රඥාව කියන්නේ කෙලෙස් පාලනය කරනකොට හිතේ ඇතිවෙන ස්වභාවයක්. එතකොට දැන් රාගය පාලනය කරනවා නම්, ද්වේෂය පාලනය කරනවා නම්, මදය පාලනය කරනවා නම්, මෝහය පාලනය කරනවා නම්
අන්නේ කිලිටි සිතවිලි පාලනය කරන තරමට තමන්ගේ හිතේ ඇතිවන වැඩෙන පෝෂණය වන සිතවිල්ලක් ස්වභාවයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන වෙලාවේදී ප්‍රඥාව හිතේ ඉස්මතු වෙනවා. හැබැයි ඒ ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ මේ සමාජයේ අනෙකුත් කටයුතුත් එක්ක සම්බන්ධ වෙනකොට නැවත වතාවක් ඒ දකින්න ලැබෙන දේවල් නිසා, අහන්න ලැබෙන දේවල් නිසා, ඊළඟට සම්බන්ධ වෙන්න ලැබෙන දේවල් නිසා, Tamanට හිතෙන කරුණු කාරණා නිසා නැවත වතාවක් රාග, ద్వේෂ, මද, මෝහ පෝෂණය වෙනවා. එහෙම පෝෂණය වෙනකොට මොකද වෙන්නේ? ප්‍රඥාව නැති වෙනවා. රාගෝ, දෝසෝ, මදෝ, මෝහෝ එත්ථ පඤ්ඤානගාදති. රාගය, ద్వේෂය, මදේ, මෝහය වැඩෙන හිතක ප්‍රඥාවට ඉඩක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රඥාව ඇති කරගත්ත පිරිසක් බවට පත් වෙන්න ඕන. අද සමාජයේ යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඒ ගැටලුව ඇති වෙන්න ප්‍රධානම හේතුවත් ප්‍රඥාවෙන් තොරවීම. දැන් අපි ප්‍රශ්නයක් ඇහුවොත් ඔබෙන් මේ සමාජයේ වැඩිපුරම ජීවත් වෙන්නේ රාග, ద్వේෂ, මද, මෝහ පෝෂණය කරන අයද, රාග, ద్వේෂ, මද, මෝහ පාලනය කරන අයද කියලා හැමෝම අනිවාර්යයෙන්ම දෙන උත්තරය තමයි රාග, ద్వේෂ, මද, මෝහ පෝෂණය කරන අය වැඩි. රාග, ద్వේෂ, මද, මෝහ පෝෂණය කරන අය වැඩි කියන්නේ මේ සමාජයේ වැඩිපුරම ඉන්නේ ප්‍රඥාවන්තයෝද අඥානයෝද කියලා අහුවාම පැහැදිලිවම දෙන්න තියෙන උත්තරය තමයි අඥානයෝ වැඩි. එතකොට මේ රට ගැන ගත්තොත් කල්පනා කළොත් අඥානයෝ වැඩි වෙන තරමට සදාචාර සම්පන්න දියුණුවක් මේ රටේ ගොඩනගාගත හැකිද නැද්ද කියන එක ගැන කල්පනා කළොත් හැකියාවක් නැහැ කියන උත්තරය තමයි දෙන්න වෙන්නේ. එතකොට දැන් මේ කාල සීමාව ගත්තාම ජනතා අරගලයක් ක්‍රියාත්මක වෙන කාල සීමාවක්, මිනිස්සු පාරට බැහැලා විවිධ අරගලයන් සිද්ධ කරන බව අපිට පේනවා. අවුරුදු 74ක් තිස්සේ වැරදුනා කියලා සටන් පාඨයකුත් එනවා. 225යි 26ක්ම එපා කියලා සටන් පාඨ අපිට අහන්න හම්බෙනවා. පාලන තන්ත්‍රය දූෂිතයි, අධර්මයට බරයි කියන එක අවුරුදු ගානක් තිස්සේ අපිට අහන්න ලැබිලා තියෙනවා. දැන් මේ කතාවේ ගැඹුරු ස්වභාවය ධර්මානුකූලව දකින්නත් අපේ ඇත්තෝ කල්පනා කරන්න වෙනවා. දැන් මම කියන්නේ සමාජය රාග, ద్వේෂ, මද, මෝහ පිටුපස වැඩිපුර දුවනවා නම් ඒ කියන්නේ හිතේ කෙලෙස් පෝෂණය කරන සමාජයක් නම් වාසය කරන්නේ බහුතරයක් එහෙම අය නම් එතකොට මොකද වෙන්නේ? රාග, ద్వේෂ, මද, මෝහ පෝෂණය කිරීමෙන් ප්‍රඥාව අහිමි වෙනවා. ප්‍රඥාව අහිමි වුණාම අඥානකම මතුවෙනවා. අඥානය බහුතරයක් එකට එකතු වෙලා තෝරාපත් කරගන්නා පාලන තන්ත්‍ර ධර්ම තන්ත්‍රයක් වෙන්නේ නැහැ. ඒක අධර්ම තන්ත්‍රයක් බවට පත් වෙනවා. ධාර්මිෂ්ඨ පාලනයක් වෙන්නේ නැහැ. ඒක අධර්මිෂ්ඨ පාලනයක් බවට පත් වෙනවා. එතකොට අධර්මිෂ්ඨ පාලනයක් ගේන්නේ අධර්මිෂ්ඨ සමාජයක්. එතකොට ධර්මිෂ්ඨ පාලනයක් එන්න නම් සමාජයේ ධර්මිෂ්ඨ භාවයක් තියෙන්න ඕන කියලායි මම හිතන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි නිතර ප්‍රාර්ථනා කරන දෙයක්. ඔය ඇත්තොත් උදේ හවස සජ්ජායනා කරනු ඇති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ කියලා නේ. රාජා භවතු ධම්මිකෝ, රජු දැහැමි වේවා. දැන් සමාජයේ ජීවත් වෙන මිනිස්සු අධර්මයට බරව කටයුතු කරමින් අපි බලාගෙන ඉන්නවා රජු දැහැමි වෙනකන්. රජවරු දැහැමි වෙනකන් අපි බලාගෙන ඉන්නවා. පාලන තන්ත්‍රය දැහැමි වෙනකන් මිනිස්සු බලාගෙන ඉන්නවා. හොඳට මතක තියාගන්න, අධර්මිෂ්ඨ සමාජයක ධර්මිෂ්ඨ පාලකයෙක් ගේන්න බෑ. පැවැත්මක් නැහැ. එහෙම අමාරුයි. ඒ නිසා දැන් අපි අර රාජා භවතු ධම්මිකෝ, රජු දැහැමි වුණොත් ඔක්කොම හරි කියලා බලාගෙන ඉන්නවනේ. ඇත්තටම උතන පටලව ගත්ත තැනක් තියෙනවා. ඒ පටලව ගත්ත තැනත් අපි කල්පනා කරන්න වෙනවා. මං මතක් කරන කාරණාව බුද්ධියෙන් කල්පනා කරලා බලන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වෙනවා රජු දැහැමි වීමෙන් නිලධාරි මණ්ඩලය දැහැමි වෙනවා. නිලධාරි මණ්ඩලය දැහැමි වීමෙන් රටවැසියා දැහැමි වෙනවා. ඒ විදිහටනේ බුදුහාඳුරු දේශනා කළේ. රටේ රජා දැහැමි නම් අමාත්‍ය මණ්ඩලය දැහැමි, ඊළඟට නිලධාරීන් දැහැමි, ඊළඟට සමාජය දැහැමි. ඒක තමයි ඇත්ත. දැන් අපි මේ දේශනාවේදී මතක් කළ රටේ මිනිස්සු දැහැමි නැත්තම් පාලන තන්ත්‍රය නැත්තම් රජවරු මැති ඇමතිවරු දැහැමි වෙන්නේ නැහැ කියලා. ඒකට බලපාන හේතුවක් තියෙනවා. ඒ හේතුව අපි කල්පනා කරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාල සීමාව තුල රජතුමා පත් කරන්නේ
මම මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. එදා රජතුමාව පත් කළේ මහජනතාවගේ කැමැත්ත අනුවද නැත්නම් පරම්පරාවෙන් තාත්තගෙන් පුතාට ලැබෙන රජකමක් හැටියටද? අපි මේ ගැන විමසන්න ඕන. එදා රජකම හම්බුනේ තාත්තගෙන් පුතාට. රටවැසියට ඕන පාලකයෙක් පත් කරන්න හම්බුනේ නැහැ. රටවැසියා මොනම් අදහසේ හිටියත් පරම්පරාවෙන් ලැබෙන රජකම කාට දෙන්නේ ඒ කෙනාට ඕන විදිහට තමයි රටවැසියට ඉන්න වෙන්නේ. එතකොට තාත්තගෙන් පුතාට රජකම එනකොට තාත්තා ධර්මානුකූලව රාජ්‍ය පාලනය කළා කියමුකෝ. රටවැසියගෙන් අහන්න ඊළඟ පාලකයා කවුද පත් කරන්න කියලා. ඒ තාත්තා නැති වෙච්ච ගමන් පුතාට රජකම හම්බෙනවා. පුතා අධර්මයට බරයි නම් මොකද වෙන්නේ? ඒ අධර්මිෂ්ඨ රාජ්‍ය පාලකයා නිසා ඒ රටත් අධර්මිෂ්ඨ වෙනවා. මොකද හේතුව ඒ රජකමට ලොකු බලයක් තිබුණා. ලොකු බලයක් තිබුණා. ඒකාධිපති බලයක් එදා තිබුණා. අසීමිත බලතල තිබුණා. රජාට ඕන දේවල් කරන්න පුළුවන්. රට වැසියාගේ අදහස් අදාළ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එතකොට රජාට ඕන දේ රජාට කරන්න පුළුවන්. රජා දැහැමින් වුණොත් සමාජය දැහැමි කරන්න පුළුවන්. නීති පද්ධති දාන්න පුළුවන්. ඒ නිදහස තියෙනවා. දැන් දෙමව්පියන්ට සලකන්නේ නැති දරුවන්ට මරණීය දඬුවම් නියම කරනවා කියලා කිව්වහම ඔක්කොම දෙමව්පියන්ට සලකන තත්ත්වයකටපත් වෙනවා. බය කරලා හරි ඒ විනය හදන්න පුළුවන්. බය කරලා හරි. එතකොට එදා තිබුණු සමාජයේ රජ කෙනාපත් උනේ එහෙමයි. මිනිස්සුන්ට අයිතියක් තිබුණේ නැහැ. මිනිස්සුන්ට බලයක් තිබුණේ නැහැ රජාපත් කරගන්න. එතකොට ඒ රජෙක් පරම්පරාවෙන් එන රජකම ලැබෙන රජෙක්, පරම්පරාවෙන් තාත්තගෙන් පුතාට ලැබෙන රජෙක් අනිවාර්යයෙන්ම ධාර්මික වුණොත් අමාත්‍ය මණ්ඩලයක් ධාර්මික වෙනවා, නිලධාරි මණ්ඩලයක් ධාර්මික වෙනවා, ඒ වගේම රටවැසියක් ධාර්මික වෙනවා. අදට උනත් පරම්පරාවෙන් රජකම එනවා නම් ඊළඟට තාත්තගෙන් පුතාට රජකම එනවා නම් අන්නේ රාජ්‍යයන් වල රජතුමා දැහැමි වීමෙන් සමාජයේම දැහැමි කරන්න පුළුවන්. අදටත් බුද්ධ වචනේ වෙනසක් නැහැ. මං කියන්නේ අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. දැන් මේ වෙනකොට මේ රටේ මහජනතාව විසින් පත් කරගන්න ප්‍රධානී තමයි ඉහළම පුටුවලට යන්නේ. පාර්ලිමේන්තුවට වෙන්න පුළුවන්, ජනාධිපතිතුමා බවට පත් වෙනවා වෙන්න පුළුවන්. මේ තනතුරු වලට එන්නේ සමාජයේ ඡන්දයකින්, මිනිස්සුන්ගේ කැමැත්තෙන්. එතකොට සමාජයේ මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත විමසලා තමයි පාලකයෝ පත් කරගන්නේ. එතකොට ඒ පාලකයා දැහැමි වෙන්න හෝ අදැහැමි වෙන්න, ධර්මිෂ්ඨ වෙන්න හෝ අධර්මිෂ්ඨ වෙන්න සමාජයේ ලොකු බලපෑමක් තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ සමාජයේ අධර්මයට බර අය වැඩි වෙන තාක්කල් ධර්මිෂ්ඨ පාලකයෝ අපට හම්බෙන්නේ නැහැ. ධර්මිෂ්ඨ පාලනයක් ගේන්න බෑ. ධර්ම තන්ත්‍රයක් ගේන්න බෑ. ඒ නිසා සමාජය යහපත් පැත්තකට හැරෙන්න වෙනවා. සමාජය සදාචාර සම්පන්න වෙන්න වෙනවා. එහෙම වුණොත් තමයි හොඳ පාලකයෝ පත් වෙන්නේ. නැත්තම් හැමදාම වරදට ඉඩ දෙන පාලකයෝ තමයි එන්නේ. මේ කාරණාව අපි තේරුම් ගන්න ඕන. එතකොට මේ වෙනකොට සමාජයේ බලය තමයි භාවිතා කරන්නේ. එතකොට සමාජයේ හොඳ තැනක හිටියොත් හොඳ අය එනවා. සමාජයේ නරක තැනක හිටියොත් නරක අය එනවා. මාරුවෙන් මාරුවට සමාජයේ නරක නිසා එන්නේත් නරක අයම තමයි. හොඳ අය ආවත් කරන්න බෑ. ඒක තමයි ස්වභාවය. එතකොට දැන් මේ සමාජ පරිසරය තුළ ප්‍රඥාව කියන එක ඉස්මතු වෙන්නේ නැත්නම් එහෙනම් මේ අරුබුද එකක්වත් නැති වෙන්නේත් නැහැ. ඒ නිසා තමයි මට මතක් වෙනවා මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ නිතර මතක් කරපු කාරණාවක් තමයි මිනිහා නොහදා රට හදන්නට බෑ, මිනිහාත් හදාගනිමින් රටත් හදාගනිමු. මේ කාරණාව කවුරුත් ගණන් ගන්නෑ හරියට. ඒ නිසාමයි මේ වෙනකොට බොහෝ අරුබුද ඇති වෙලා තියෙන්නේ. රට හැදුවට වැඩක් වෙන්නේ නැහැ මිනිස්සු හැදෙන්නේ නැතුව. මිනිහා නොහදා රට හදන්න බෑ. අද ඒක පැහැදිලි. ඒක අද සනාතයි. මිනිහත් හදාගනිමින් රටත් හදාගමු. මිනිස්සු ටික හැදෙන්න ඕන. මිනිස්සු මෝඩයෝ වෙලා බෑ. මිනිස්සු හැමදාම කරන්නේ මිනිස්සුන්ගේ ශක්තිය රාගය අනුභව කරලා යැපෙන අයට බාර දෙනවා. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු දුර්වලයි, රාගය අනුභව කරන අය පොහොසත්. රාත්‍රී සමාජ ශාලාවල අයිතිකාරු ඒ වගේ අයට මහා අසීමිත බලයක් හම්බ වෙනවා. අසීමිත ධනයක් හම්බ වෙනවා. ඊළඟට සමාජයේ ද්වේෂය ඇති කරවලා හම්බ කරන කණ්ඩායමක් ඉන්නවා. මිනිස්සු
ඉවසීමක් නැතුව ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ? ඒ ද්වේෂය අනුභව කරලා යැපෙන අයට ශක්තිය දෙනවා, මිනිස්සු දුර්වල වෙනවා. මිනිස්සු මත් වෙන්න ගත්තොත් මොකද වෙන්නේ? සමාජයේ මත් කරලා ජීවත් වෙන මිනිස්සුන්ට බලය හම්බෙනවා. සමාජයේ මිනිස්සු දුර්වල වෙනවා. ඊළඟට මිනිස්සු මෝඩ වුණොත් මොකද වෙන්නේ? මෝඩකම සමාජයේ මෝඩය බවට පත් කරලා හම්බ කරන කණ්ඩායම ශක්තිමත් වෙනවා. මෝඩ වෙච්ච සමාජය දුර්වල වෙනවා. දැන් අද බලන්න මේ රටේ ලෝකේ ශක්තිය තියෙන්නේ මිනිස්සු ළඟ නෙවෙයි. මිනිසුන්ගේ රාගය අවුස්සලා ඒ රාගයෙන් යැපෙන මිනිස්සුයි බල සම්පන්න. මිනිසුන්ගේ ද්වේෂය අවුස්සලා ඒ ද්වේෂයෙන් යැපෙන මිනිස්සුයි බල සම්පන්න. මිනිස්සු මත් කරලා ඒ මත් වෙච්ච සමාජයකින් යැපෙන මිනිස්සු තමයි බල සම්පන්න. මිනිස්සු මෝඩයෝ බවට පත් කරලා ඒ මෝඩකමින් යැපෙන මිනිස්සු තමයි බල සම්පන්න. එතකොට අධර්මයයි ඒ බල සම්පන්න. ඒ බල සම්පන්න වෙච්ච අධර්මය විසින් තමයි රටේ පාලන තන්ත්‍රය තීරණය කරන්නේ මේ වෙනකොට. ඒක කවදාකවත් අපි වගේ රටකට සාර්ථකත්වයට පත් වෙන්න හේතුවක් නෙවෙයි. මොකද හේතුව මේ රටේ බුදුදහම පවතින රටක්. මේ රට තුල අපි හැමෝම ධර්මානුකූල වාසය කිරීම අත්‍යවශ්‍යයි. අපි කොහොම හරි හම්බ කරනවා කියන තැන හිටගත්ත මිනිස්සු නෙවෙයි. කොහොම හරි හම්බ කරන්න ඕන කියන જાතියක් නෙවෙයි. බුදුදහමේ ආభాෂය අපේ ජීවිතවලට ලැබිලා තියෙන නිසා අපිට දියුණු වෙන්න ඕන. හැබැයි ඒ දියුණුව සම්බුද්ධ ශාසනයට හානියක් වෙන්න බෑ. යහපතෙහි යෙදෙන සිල්වන්ත ගුණවතුන්ට හානියක් වෙන්න බෑ. රටේ සදාචාරයට හානියක් වෙන්න බෑ. සදාචාරය ආරක්ෂා කරගනිමින් දියුණු කළ යුතු සදාචාරය පදනම් කරගත් ආර්ථික න්‍යාය පත්‍රයකින් දියුණු වීම තමයි අපට අවශ්‍ය. දුරාචාරය පදනම් කරගත් ආර්ථික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වුණොත් මේ රටවල් වල විශේෂයෙන් බුදුදහම පවතින රටවල් වල එය බිඳ වැටෙන්න හේතුවක් වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. එතකොට ප්‍රඥාවෙන් පෝෂණය වෙන්න ඕන අපේ වගේ රටක දියුණුවක් සැබවින්ම දකින්න නම් ගංගොඩවිල සෝමහාමුදුරුව මතක් කළා සදාචාරය ජාතියක සෞභාග්‍ය උදා කරයි. එහෙනම් ප්‍රඥාවන්ත පිරිසක් වෙන්න ඕන. ප්‍රඥාවන්ත පිරිසක් බවට පත් වෙන්න නම් මොකද්ද කරන්න ඕන? රාගය පාලනය කරන්න, ද්වේෂය පාලනය කරන්න, මදය පාලනය කරන්න, මෝහය පාලනය කරන්න. රටවැසියා රාග, ද්වේෂ, මද, මෝහ පාලනය කරනකොට ධර්මිෂ්ඨ රාජ්‍යයක් බිහි වෙනවා. ඒ ධර්මානුකූල රාජ්‍යයේ ධර්ම තන්ත්‍රයක් ගොඩනගන්න, ධර්ම රාජ්‍යයක් ගොඩනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණා පිළිබඳව තමන් මෙනෙහි කරලා ජීවිතය සාර්ථක කරගන්න, තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ගමන් අන් අයගේ ජීවිතත් සාර්ථක කරන්න, රටේ අනාගතය සාර්ථක කරන්න උනන්දු වෙන්න, කැප වෙන්න, ඒ සඳහා මේ දම් දෙසුම හේතු වේවා, වාසනාව වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ රත්නපුර කහවත්තේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු බී.ආර්. ශ්‍රියානි මහත්මිය. එතුමිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා කහවත්ත දිඹුල්වල පදිංචි මැයි මාසයේ 3 වන දින 24 වන උපන්දිනය සමරන ප්‍රසන්න ලියනගේ ආදරණීය පුතාට උපන්දිනය නිමිති කරගෙන ලබා දෙන්නට පුළුවන් වටිනාම ආශිර්වාදය සලසා දෙන්න. රට පුරා ලොව පුරා විශාල පිරිසක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා පුතාට ආශිර්වාද කරાવી නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා. ඒත් එක්කම බී.ආර්. ශ්‍රයානි මහත්මිය බලාපොරොත්තු වෙනවා පවුලේ හැමෝටම, සහෝදර සහෝදරියන්ට, ඥාතීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම එතුමිය සේවය කරන නිවසේ ස්වාමි දියණිය වන නෝක් ෂෙල්ලාහි මහත්මියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න, ආශිර්වාද කරන්න. ඒ වගේම බී.ආර්. ශ්‍රයානි මහත්මියගේ නමින් පරලෝ සැපත් යම් තාක් ඥාති හිතයිශීන් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරලා පින් දෙන්න. කොරෝනා උවදුර ලෝකෙන් තුරන් වෙලා සියලු දෙනා සුවපත් වේවා කියන උතුම් පැතුම. ඒ වගේම නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහා සංඝරත්නයට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලොවැසි හැමෝටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් පින්කම, ධර්ම දානමය පින්කම හේතු වේවා කියන පැතුම.
ඒ වගේම වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ බොහෝ දීර්ඝ කාලයක් තිස්සේ ඔබට මනහර අර්ථ සම්පන්න ධර්ම දේශනා ගෙන එන ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැමෝටම ඒ පවුල්වල පින්වතුන්ට හැම කෙනෙකුටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මෙපින් අනුමෝදන් වේවා. කාටත් සසර දුක් නිමා කොට උතුම් නිවනින් සැනසෙන්න හේතු වේවා කියන අදහසින් අපි මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලෙන් කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් පතන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ කහවත්ත දිඹුල්වල පදිංචි මැයි මාස 3 වන දින 24 වන උපන්දිනය සමරන ප්‍රසන්න ලියනගේ ආදරණීය පුතුට උපන්දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ රත්නපුර කහවත්ත පදිංචි දැනට ක්වෙට්ටි සේවයේ නියුතු බී.ආර්. ශ්‍රියානී මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් බී.ආර්. ශ්‍රියානී මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා